2009 අවකලනයේ ගාන බලමු එහෙනම් අපි. මේක දැන් තියෙනවා ප්‍රමූල ධර්ම භාවිතයෙන් f(x) සමානයි sin x රිතෙහි x විශේෂයෙන් ව්‍යුත්පන්නය සොයන්න කියලා. හරි. දැන් අපිට පුළුවන් දැන් මේ විදිහට ගන්න f(x) සමානයි sin x. අපි අපේ පහසුව තකා අපි ගමු y සමානයි f(x) නම් y සමානයි sin x වෙන්න ඕනේ. දැන් මෙතනදී අපි දන්නවා x යම් වෙනස් වීමකට අදාළව y වෙනස් වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ x යම් කිසි කණ්ඩායමක යම් කිසි කුඩා වෙනස් වීමකට y හිත් යම් කිසි කුඩා වෙනස් වීමක් වෙනවා. අපිට එහෙනම් ලියන්න පුළුවන් x වෘද්ධිය delta x නම් y වෘද්ධිය delta y වේ කියලා. එහෙනම් මෙතනදී x වෙනුවට x ධන delta x ආදේශ කරපුවාම මේ පැත්තේ වෙනස් වෙලා y ධන delta y කියලා ලැබෙනවා. හරි. එහෙනම් මෙතනදී අපි දන්නවා ප්‍රමූල ධර්ම භාවිතයෙන් ඔප්පු කිරීම වලදී වෘද්ධි අනුපාතය ලබා ගන්න ඕන. වෘද්ධි අනුපාතය කියන්නේ delta y යට delta x කියන එක. හරි. එහෙනම් මෙතනදී delta y තනි කරගන්න y එහා පැත්තට ගෙනියනවා. කියන්නේ y කියන්නේ sin x නිසා sin x ධන delta x වෙන sin x කියලා ලියාගත්ත හැකියි. දැන් මෙතනදී අපිට sin වල CD සූත්‍ර මතක් වෙන්න ඕනේ. sin c ඍණ sin d වගේ. එතකොට මෙතනදී sin c ඍණ sin d ට අදාළව ත්‍රිකෝණමිතියට අදාළව අපිට මතක් වෙන්න ඕනේ 2 cos c ධන d බෙදීම 2යි sin c ඍණ d බෙදීම 2 කියන සූත්‍රය. එහෙනම් මෙතනදී අපිට පුළුවන් ආදේශ කරන්න දැන් 2 cos මෙන්න මේ කෝණ දෙක එකතුව බෙදීම 2යි sin මේ කෝණ දෙකේ අන්තරය බෙදීම 2යි. දැන් මේ පැත්තේ delta y තියෙනවා. එහෙනම් මෙතනදී x කැපිලත් යනවා. delta y සමානයි 2 cos 2x දැන් delta x යට 2යි sin delta x බෙදීම 2යි. දැන් වෘද්ධි අනුපාතය ලබා ගන්න ඕනේ. දැන් delta x කෙන් දෙපැත්තම බෙදන්න. බෙදපුවාම මෙතනදී delta x මෙන්න මේ sin delta x බෙදීම 2 යටින් ලියා ගන්න මතක තියාගන්න. ඒකට හේතුව අපිට එතකොට වැඩි පහසු වෙනවා. සීමාවේ ප්‍රමේයයක් තියෙනවා sin ගේ අදාළ කෝණයෙන්ම ඒ අදාළ යටින් බෙදීමක් වශයෙන් තිබිලා ඒ කෝණය බිඳුව කරා යවද්දී 1 කියලා අපිට ඒ වෙනකොට යොදා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. ඒක සීමාවේ කතා කරනවා. එහෙනම් ඒවා ඍජුව මෙතන ආදේශ කර ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් මෙතනදී delta y ර delta x කියන එක අපි මෙතන අරන් තියෙනවා delta x බිඳුව කරා යවීමෙන් තමයි dy dx අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් limit delta x බිඳුව කරා යවනවා delta y ර delta x. මේ පැත්තත් එහෙනම් delta x බිඳුව කරා යවන්න ඕනේ. එතකොට වෙන වෙනම අපිට දාන්න පුළුවන්. මෙතනදී දෙක නියතයක් එළියට ගමු delta x බිඳුව කරා යවනවා. මෙතන cos 2x දැන් delta x යට 2 කියන කෑල්ල. මෙතනදී sin delta x යට 2 මම මෙතනත් delta x බෙදීම දෙකක් ලියා ගන්න අර සීමාවේ කියපු කතාවට අනුව. එතකොට මෙතනදී වැරද්දක් නේ කරේ delta x බෙදීම දෙකක් දාගත්තාම නැති දෙයක් දාගත්තා. ඒ දෙක නැති වෙන්න භාගයක් දාගන්නවා. ඒ වගේම මෙතනදී මේ කෝණය බිඳුව කරා යවන්න ඕන නිසා මෙන්න මෙයාවයි මේ එකම වගේ තියෙන කෙනාව බිඳුවට යවන්න ඕන නිසා delta x බිඳුව කරා යනවා නම් delta x බෙදීම දෙකක් බිඳුව කරා යන්නේ කියන එක පැහැදිලි. ඒ නිසා delta x බිඳුව කරා යනවා වෙනුවට delta x බෙදීම දෙක බිඳුව කරා යවුවා කිව්වත් ගැටලුවක් නැහැ. හරි. දැන් මෙතන මේ අපිට ඕන විදිහට සැකසීලා තියෙනවා. එහෙනම් මෙතනදී මෙයා වෙනුවට අපිට ලියන්න පුළුවන් limit delta x බිඳුව කරා යනවා delta y ර delta x කියන dy dx කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතනදී මෙතන දෙක එහෙම වෙනවා. මෙතන delta x බිඳුව කරා යවපුවාම මොකද්ද වෙන්නේ? cos x විතරයි ඉතුරු වෙන්නේ දෙකට දෙකක් කැපිලා ගිහින්. ඒ වගේම මේ භාගය ඉස්සරහට අරගෙන තියෙනවා. ඒ වගේම මෙයා වෙනුවට එකක් කියලා ලියන්න පුළුවන්. සීමාවේ ඉනි ප්‍රමේයයන්ට අනුව. එහෙනම් මෙතනදී අවසාන වශයෙන් sin x ගේ අවකලනය එහෙම නැත්නම් ප්‍රමූල ධර්ම භාවිතයෙන් අපිට sin x ගේ අවකලනය cos x කියන එක ලබා ගන්න පුළුවන්. එතකොට මේවා ඍජුව දැන් යොදා ගැනීම හැකියාවක් තියෙන ඕනම තැනක sin x ගේ අවකලනය cos x කියලා ලබා ගන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ ඒ ගානේ ඊළඟට අහලා තියෙනවා ව්‍යුත්පන්නය සොයාගත්තට පස්සේ gx සමානයි cos x ව්‍යුත්පන්නය අපෝහණය කරන්න කියලා. දැන් එතනදී අපෝහණය කරන්න කියලා අපිට කියන්නේ. දැන් කොහොමද අපෝහණය කරන්නේ අපි? අපිට පුළුවන් gx සමානයි cos x නම් gx සමානයි sin 5 බෙදීම 2 රින් x කියලා ලියන්න. ඇයි එහෙම ලියන්න පුළුවන්? වෘත්තපාද දැනුම. එතකොට අපි දන්නවා cos වෙනුවට sin 5 බෙදීම 2 රින් x කියලා ලියන්න පුළුවන්. 5 පළවෙනි වෘත්තපාදයට වැටෙන්නේ. පළවෙනි වෘත්තපාදයේදී අපි දන්නවා sin අංශක 90 යම් කෝණයක් අඩු කරලා ලියපුවාම මෙතනදී මෙන්න මෙයාව මේ අදාළ මෙතනදී ලැබෙන පිළිතුරම මෙයාටත් ලැබෙන්නේ. ඒ නිසා මේ විදිහට ලියන්න පුළුවන්. වෘත්තපාද දැනුම. එහෙනම් 90 දී sin cos වෙනවා cos sin වෙන. ඒ නිසා අපිට මෙතන cos x වෙනුවට ලියන්න පුළුවන් sin අංශක 90 රින් x. ඒ වගේම පළවෙනි වෘත්තපාදයේදී සියල්ල දාන්න. එහෙනම් මම මෙතන sin y කියලා ලියා ගන්නම්. මෙතන
fy කියලා ලියා ගන්න. එතකොට මෙයා වෙනෝනේ මේ 5 බෙදීම දෙකකින් x වෙනකොට මම y කියලා ගත්තා. දැන් මම මෙහෙම ලියා ගන්න හේතුව මෙතන තියෙන්නේ sin x කියලා. sin ඇසුරින්ම ලියා ගත්තාම කොහොමද අපෝහණය කරන්න තියෙන්නේ cos x ගේ අවකලනේ. හරි. එහෙනම් දැන් මෙතනදී මම fy සමානයි sin y කියලා ලියා ගන්නවා. එහෙනම් fy සමානයි sin y. එහෙනම් දැන් මම fy ගේ මේ fy ගේ අවකලනය ගන්නවා. fy කියන්නේ sin y. ඇත්තටම sin y කියන්නේ කවුද? gx. gx කියන්නේ කවුද? cos x. හරි. එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන් fy ගේ අවකලනය ගත්තාම fy ගේ අවකලනය මෙතන ලියන්න පුළුවන් dy මෙතන අපිට ලියන්න පුළුවන් dfy වතාවක් යාර dx කියලා ලියන්න පුළුවන්. දැන් එහෙම ලියාගත්තාම මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මෙයාව x විශයෙන් අවකලනය කරන්න බෑ. ඒකට හේතුව මෙයා y ඇසුරින් තියෙන්නේ. එහෙනම් මෙයා y විශයෙන් අවකලනය කරන්න වෙන්නේ. එහෙනම් මෙතනදී මම දාම නීතිය දා ගන්නවා. d sin y අර dy වතාවක් dy අර dx කියලා ලියා ගන්නවා. දැන් මේ dy අර dy කැපිලා ගිහම ආයෙත් dx ඇසුරින් එන්නේ නේ. හරි. d sin y අර dx කියලා එනවා. දැන් ගැටලුවක් නැහැ. හරි. දැන් මෙතනදී එහෙනම් dfy යට dx කියන එක අපි ගත්තාම සමානයි මෙයා y විශයෙන් අවකලනය කරපුවාම sin y ගේ අවකලනය cos y. දැන් ඒක දන්නවා. dy යට dx අපිට හොයා ගන්න වෙනවා. දැන් අපි දන්නවා y සමානයි 5 බෙදීම 2 රින x. එහෙනම් මෙයාව x විශයෙන් අවකලනය කරපුවාම dy යට dx සමානයි 5 බෙදීම 2 නියතයක් නිසා බිඳුවයි රින x ගේ අවකලනය රින 1. දැන් මෙතන රින 1 ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී දැන් පැහැදිලි මෙන්න මේ dfy අර dx ගේ අවකලනය වෙන්නේ මොකද්ද? cos y වතාවක් ඍණ 1 එහෙම නැත්නම් y කියලා ගත්තේ 5 බෙදීම 2 ඍණ x කියන එක දැන් මෙතන දාගන්න පුළුවන්. මෙතන ඍණ එකක් තියෙනවා. එහෙනම් මෙතනදී cos 5 බෙදීම 2 ඍණ x කියන්නේ අපිට ලියන්න පුළුවන් කෙලින්ම sin x කියලා ලියන්න පුළුවන්. පළවෙනි උත්පාදේ නිසා ධන. හැබැයි මෙතන ඍණ තියෙන හින්දා ඉස්සරහින් ඍණ එනවා. හරි. එහෙනම් මෙතනදී cos x ගේ fy කියලා කිව්වේ කවුද ඇත්තටම? fy සමානයි gx සමානයි cos x නිසා මෙතන fy වෙනුවට cos x කියලා ලියාගත්තා. එහෙනම් cos x ගේ අවකලනේ ඍණ sin x කියන එක අපිට එතනදී ලබා ගන්න පුළුවන්. ওই විදිහට එතකොට එතනදී තියෙන්නේ අපෝහණය කරන්න අපි ඉස්සල්ලා ගත්තු ප්‍රතිඵලයත් එක්ක. ඊට පස්සේ තියෙනවා පළවෙනි එක යටතේ sin len 1 x වර්ගයේ cos sin x x විශයෙන් අවකලනය කරන්න කියලා. එහෙනම් දැන් අපිට එතනදී තියෙන්නේ අවකලනය කරන්න. now y සමානයි sin len 1 x වර්ගය කියන එක අපි ලියන්න පුළුවන් dy dx x විශයෙන් අවකලනය කරපුවාම sin ගේ අවකලනය අපි දන්නවා cos එයාම මේ කෝණය මෙහෙම ලියාගත්ත ඇතුලේ අවකලනය අපි දන්නවා len ගේ අවකලනය එකයට ඒ අදාළ කෝණය. එතකොට len ඒ අදාළ ශ්‍රිතය. එතකොට එකයට 1 x වර්ග වතාවක් 1 x වර්ගයේ අවකලනය 2x. හරි. එහෙනම් මේ 2x යට 1 x වර්ග ඉස්සරහට ගමු. මෙතන cos වතාවක් len 1 x වර්ග කියලා ලියන්න පුළුවන්. ඊට දෙවෙනියට තියෙන y සමානයි cos sin x අවකලනය කරන්න තිබුණාම අපිට ලියන්න පුළුවන් මෙයා x විශයෙන් අවකලනය කරපුවම dy dx සමානයි cos ගේ අවකලනය ඍණ sin වතාවක් sin x ඇතුලේ sin x ගේ අවකලනය cos x. එහෙනම් ওই විදිහට අපිට ඒක ලැබෙනවා. ඒ දෙකම හරි. ඊට පස්සේ b කොටස යටතේ තියෙනවා මේ විදිහට. y සමානයි sin k θ cosec θ සහ x සමානයි cos θ යයි ගනිමු. මෙහි k නියතයේකි පළවෙනි එක යටතේ තියෙනවා. 1 ඍණ x වර්ග dy dx ඍණ xy ධන k වතාවක් cos k θ සමානයි බිඳුව බව පෙන්වන්න. එහෙනම් අපිට පුළුවන් දැන් එතනදී මෙන්න මෙයාව ගන්න y සමානයි sin k θ cosec θ කියන. ඒතර අපි පොඩ්ඩක් නැවත බලමු. මෙතන බලන්න මේ පෙන්වන්න තියෙන එකේ dy dx තියෙනවා. අපිට y දීලා තියෙනවා θ ඇසුරින්. sin සහ cosec හැබැයි θ ඇසුරින් මේ පැත්තේ තියෙන්නේ. මේ x දීලා තියෙනවා cos θ කියලා x සමානයි කියලා. දැන් ඒතකොට dy dx තියෙන්න නම් මෙතනදී මේ දෙන්න තමයි දීලා තියෙන්නේ. අපිට වෙනවා මේ දෙන්න වෙන වෙනම θ විශයෙන් අවකලනය කරලා ඊට පස්සේ දාම නීතිය දාගෙන dy dx සම්බන්ධ කරගන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපිට පුළුවන් මේ විදිහට එනම් වෙන වෙනම මේ y සහ x ඇසුරේ y සහ x වෙන වෙනම අවකලනය කරන θ විශයෙන්. මොකද θ ඇසුරෙන් දීලා තියෙන නිසා. එහෙනම් y සමානයි sin k θ cosec θ කියන එක අපි θ
විශේෂ නවකලනය කරපුවාම dy/dt සමාන මෙතන සිත දෙක ගුණිතයක් නිසා sin k θ වතක් cosec θ ගේ අවකලනය මතක් වෙන්න ඕන ඍණ cosec θ cot θ ධන දෙවන ශීතේ වතාවක් cosec θ වතාවක් sin k θ ගේ අවකලනය cos k θ වතාවක් k θ ගේ අවකලනය k වෙනවා. දැන් මෙතනදී මම මෙයා විස්තරයට ගන්නම් මෙයා මෙතන රින් ලකුණක් තියෙන හින්දා මෙයා මෙහින් ලියා ගන්න කොහොම මෙහෙම තිබුණත් ගැටලුවක් නැහැ. එතකොට මෙතනදී k වතාවක් cosec θ cos k θ වෙනවා. එතකොට මෙතන රින් ලකුණු ඉස්සරහට රින sin k θ cosec θ cot θ කියලා ලබා ගන්න පුළුවන්. හරි d/d θ ඔන්න ඔය විදිහට ගත්තා අපි. දැන් x සමානයි cos θ නිසා මෙයාව θ විශේෂයෙන් අවකලනය කරපුවාම dx/dt සමානයි cos θ ගේ අවකලනය රින sin θ. දැන් අපිට එහෙනම් මෙතනදී අවශ්‍ය dy/dx නිසා මම ලියා ගන්න dy/dx සමානයි dy/dt වතාව dt/dx දාම නීතිය. dy/dt දාන්නවා. මෙයානේ. ඒ වගේම dt/dx කියන්නේ dx/dt ඍණ sin θ නම් dt/dx කියන්නේ එකයට ඍණ sin θ වෙනවා. එහෙම නැත්නම් ඍණ එකයට sin θ. දැන් එයාව ආදේශ කරගන්න පුළුවන් dy/dx සමානයි මෙන්න මෙයාව මෙතන dy/dt වෙනුවට දාගන්න පුළුවන්. මෙතන dθ/dx වෙනුවට ඍණ එකයට sin θ වෙනවා. හරි. දැන් අපිට පුළුවන් මෙයාව සුළු කරන්න. මෙන්න මෙයාගෙන් ඇතුළ ගුණ වුණාම මොකද්ද වෙන්නේ? මෙතනදී ඍණ ඇවදින් ඍණ k වතාවක් sin θ උඩට ගිහපුවාම cosec θ වෙන නිසා මෙතන cosec වර්ග θ වෙනවා. වතාවක් cos k θ. මෙතන ඍණයි මෙතන ඍණයි ධන sin k θ වතාවක් නැවතත් මෙතන cosec වර්ග θ cot θ වෙනවා. මොකද sin θ උඩට ගියවම cosec θ වෙන නිසා. දැන් මෙතනදී ඊට පස්සේ dy/dx සමානයි අපිට පුළුවන් මේ දෙන්නගෙම cosec වර්ග θ cosec වර්ග θ පොදු සාධකයක් වශයෙන් තියෙන දෙලියට ගන්න cosec වර්ග θ මෙතනදී ඍණ k cos k θ මෙතනදී ධන sin k θ cot θ කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනදී මම මේ cosec වර්ග θව ගෙනියන්නම් එහා පැත්තට. එතකොට cosec වර්ග θ එහා පැත්තට ගිහපුවම එකයට cosec වර්ග θ උඩරට ගෙනිච්චාම sin වර්ග θ කියලා එනවා. එහෙනම් sin වර්ග θ dy/dx වෙනවා. මෙයාව මේ පැත්තේ විදියට ඉතුරු වෙනවා. එහෙනම් ඍණ k cos k θ ධන sin k θ cot θ කියන එක ඉතිරි වෙනවා. දැන් මෙතනින් පොඩ්ඩක් බලන්න මේ sin k θ cot θ කියන්නේ cos θ යට sin θ නේ. එතන දැන් මම එකපාරම මේ xy කියලා ලියලා තියෙන්නේ. අපි ඒවර ටිකක් දික් වෙන නිසා. දැන් ඔයාලට මේක පේන්න ඕනේ මේ sin k θ cot θ කියන්නේ අපි දන්නවා cos θ යට sin θ. sin θ උඩට ගෙනිච්චාම cosec θ. එහෙනම් මෙතනදී හදා ගන්න පුළුවන් sin k θ. ඒ වගේම cosec θ cos θ කියන එක. දැන් අපි පොඩ්ඩක් ආය නැවත උඩට ගිහින් බලමු. මෙතනදී බලන්න y සමානයි sin k θ cosec θ. ඒ වගේම x සමානයි cos θ. එහෙනම් මෙතනදී දැන් මම කිව්වා මොකක්ද හැදෙනවා කියලා මෙයාගේ මෙතනදී හැදෙනවා sin k θ cot θ නිසා cot θ කියන්නේ cos θ යට sin θ නිසා sin θ උඩට ගෙනිච්චාම cosec θ වෙන නිසා sin k θ cosec θ කියලා කිව්වේ y. ඒ වගේම cos θ කියලා කිව්වේ x කියන එක අපිට අතනින් ඔප්පු වුණා. ඒ නිසා මෙතනදී xy කියලා අපිට ගන්න පුළුවන් මෙන්න බලන්න. y කියන්නේ sin k θ cosec θ x කියන්නේ cos θ. ආ නිසා අපිට පුළුවන් එතෙන්ට දැන් යාව ආදේශ කරගන්න. xy කියන එක ආදේශ කරගන්න පුළුවන්. දැන් එතකොට මේ විදිහට අරගත්තාම මෙතනදී ඍණ k cos k θ කියන එක තියාගන්න. මෙතනදී sin වර්ග θ වෙනුවට එක ඍණ cos වර්ග θ dy/dx ඒ විදිහට ලියා ගන්න. දැන් මේක අපේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ ඒගොල්ලෝ පෙන්වන්න කියන පිළිතුර. ඒකත් එක්ක තමයි මේ ඒවා ගලප ගන්න. එතකොට මේ xy දාගත්තෙත් ඒ අදාළ පෙන්වන්න කියන පිළිතුරේ බලන්න. මේ බලන්න එක ඍණ x වර්ග dy/dx ඍණ xy ධන k වතාවක් cos k θ සමානයි බිඳුව කියලා තියෙනවා. එහෙනම් xy එකක් අවශ්‍යයි. ඒ වගේම k cos k θ කියන එකක් අවශ්‍යයි. ඒ වගේම එක ඍණ x වර්ග කියන එකක් අවශ්‍යයි. එතකොට ඒවා ගලපගෙන ඒ අවශ්‍ය කෑලි සකසාගෙන අපි යන්න ඕනේ. එතකොට ලැබෙන ඒ කියන්නේ මේ පිළිතුරේ තියෙන කෑලි ලැබෙනවනම් ඒවා නැති කරගන්න එපා. ඒවා හැම තියාගෙන අනිත් ඒවා නැති අවශ්‍ය කෑලි බවට පරිවර්තපත් කරගන්න. එතකොට වැඩේ හරි. එහෙනම් මෙතනදී අපි දැන් මේ පිළිතුරේ විදිහට සකසා ගමු. එහෙනම් අපිට මේ කෑල්ලත් ඒ විදිහටම තියෙනවා. මේ xy ගැටලුවක් නැහැ. මෙතන එක ඍණ sin වර්ග θ තියාන හරියන්නේ. එයා එක ඍණ cos වර්ග
θ කියලා ලියගත්තා. cos θ කියන්නේ x නිසා. එහෙනම් එක ඍණ x වර්ග d වැඩ dx. මේ xy එහා පැත්තට ගෙනිච්චාම ඍණ xy ධන මෙයාව එහා පැත්තට ගෙනව ධන k වතාවක් cos k θ සමානයි 0යි කියලා ඔන්න යාලා පෙන්නන්න කියන උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඒක තමයි පෙන්නන්න තියෙන්නේ. එතකොට දෙවෙනි එකේ තියෙනවා මෙන්න මේ විදිහට. එක ඍණ x වර්ග d වර්ග වයර dx වර්ග ඍණ 3x මෙන්න මෙයාව බව ඍණ 3x d වයර dx ධන k වර්ග ඍණ 1 වතාවක් y සමානයි 0 බව සාධනය කරන්න කියලා. එහෙනම් මෙයාව නැවත x විශේෂයෙන් අවකලනය කරා නම් හරි. මේකට හේතුව බලන්න මෙයාගේ දෙවන අවකලන සංගුණකයේ සම්බන්ධලා තියෙනවා. එහෙනම් මෙයාව නැවත x විශේෂයෙන් අවකලනය කරලා අපිට මෙයාව ඔප්පු කරන්න පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් අපිට දෙවෙනි එකේ දැන් අපි ලබා ගත්ත එක ඍණ x වර්ග d වර්ග dx ඍණ xy ධන k cos k θ සමානයි 0යි කියලා. මෙයාව x විශේෂයෙන් අවකලනය කරපුවාම මෙතන සිත දෙක ගුණිතයක් තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් එක ඍණ x වර්ග වතාවක් දෙවෙනි සිතේ අවකලන d වර්ග වයර dx වර්ග ධන දෙවෙනි සිතේ වතාවක් d වර්ග dx වතාවක් එක ඍණ x වර්ගය අවකලනය එකේ අවකලනය 0යි ඍණ x වර්ගය අවකලනය ඍණ 2x. ඍණ xy කියපුවාම මෙතන සිත දෙක ගුණිතයක් තියෙන්නේ. හරි. එහෙනම් ඍණ එළියෙන් තියාගමු. x වතාවක් y ගේ අවකලන d වර dx ධන y වතාවක් x ගේ අවකලන එකයි. ධන මෙතෙන්ට ආවම මෙතන තියෙන්නේ නියතයක් සහ cos k θ ත්‍රිකෝණමිතිකනේ. හරි. දැන් මෙතන තියෙන පොඩි ගැටලුවක් තමයි මෙතන x විශේෂයෙන් අවකලනය කරන්න ගියපුවාම බෑ. x විශේෂයෙන් ඇයි අවකලනය කරන්න බැතිනේ මෙතන t ඇසුරින් තියෙන්නේ මෙයා cos k θ. එහෙනම් අපි මෙතනදී දාම නීතිය යොදා ගැනීම සිදු කරන්න ඕනේ. මෙයා t විශේෂයෙන් අවකලනය කරලා dθ යට dx ගෙන් නැවත ගුණ කරන්න ඕනේ. හරි. එහෙනම් මෙතනදී මෙයා θ විශේෂයෙන් අවකලනය කරපුවාම k වතාවක් ඍණ sin k θ වතාවක් k θ ගේ අවකලනය k. දැන් මෙතන dθ dx කියලා එකක් දාගන්න ඕනි ගුණිතයක් වශයෙන් එකට හේතුව මෙයාව θ විශේෂයෙන් අවකලනය කරපු නිසා. ඒක dθ කැපලා ගොන ඇත්තරම නැවතත් d වර dx වගේනේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට. මෙතනදී දාම නීතිය දාගන්න. එහෙනම් මෙතනදී dθ dx කියන කෙනා අපි දාන්නවා. ඒක අපි හොයාගත්තා. ඍණ 1ට sin θ කියලා එතන දාගන්න පුළුවන්. හරි. දැන් අපි මේක සුළු කරගෙන යමු. මෙතන දී එක ඍණ x වර්ග වතාවක් d වර්ග වර dx වර්ග. මෙතන ඍණ 2x ඉස්සරහට ගමු d වර dx. මෙතන ඍණ x වතාවක් d වර dx. මෙතන ඍණ y. මෙතනදී ඍණ k වර්ග sin k θ dθ යට dx සමානයි 0. එහෙනම් එක ඍණ x වර්ග d වර්ග වර dx වර්ග. මෙන්න මේ හරි දාලා තියෙන මේ දෙන්නව එකතු වෙනවා ඍණ 3x d වර dx ඍණ y. මෙතන ඍණ k වර්ග sin k θ මේ dθ යට dx වෙනකොට ඍණ 1ට sin θ කියලා ලියා ගන්න පුළුවන් සමානයි 0. දැන් එක ඍණ x වර්ග d වර්ග වර dx වර්ග ඍණ 3x d වර dx ඍණ y ධන k වර්ග sin k θ මෙතනදී sin θ උඩට ගෙනියන්න මෙතන ඍණයි ඍණයි ගුණ වෙලා තමයි ධන උනේ මෙතන sin θ උඩට ගෙනියන්න cosec θ බවට පත් වෙනවා. එතකොට දැන් අපිට මතක් වෙන්න ඕනේ sin k θ cosec θ කියලා කිව්වේ y. එහෙනම් එතන යා වෙනුවට y කියලා ලියාගත්තා හැකි. එහෙනම් k වර්ග y. එහෙනම් මෙතනදී එක ඍණ x වර්ග d වර්ග y එර dx වර්ග ඍණ 3x d වර dx ඍණ y ධන k වර්ග y සමානයි 0. එහෙනම් එක ඍණ x වර්ග d වර්ග y dx වර්ග ඍණ 3x d වර dx මේ දෙන්නගෙන් අපිට y එළියට අරන් k වර්ග ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. සමානයි 0. එහෙනම් අපිට පැහැදිලි මෙන්න මෙයාව තමයි එතනදී පෙන්වන්න තියෙන්නේ. මෙන්න පැහැදිලි ඇති. දෙවෙනි එකේ පෙන්වන්න තියෙන්නේ බව සාධනය කරන්න කියලා තියෙන්නේ යාව. හරි. එතකොට C කොටසේ තියෙනවා මේ විදිහට. P කියන ඛණ්ඩාංකයක් දීලා තියෙනවා 3 5න් 1 ලක්ෂයේදී y සමා y 1 ධන x වර්ගය සමාන 2 වක්‍රයට ඇඳි ස්පර්ශකය q විදී නැවතත් වක්‍රය හමු වෙයි. q වි ඛණ්ඩාංක ශයන්න කියලා. එහෙනම් මෙන්න මේ වක්‍රයක් දීලා තියෙනවා. ඒ වක්‍රයට මෙන්න මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකය. එහෙනම් අපි කරන්න ඕනේ මේ වක්‍රය අනුක්‍රම මේ වක්‍රයේ පොදු අනුක්‍රමණය ඕනම තැනක අනුක්‍රමණය හොයාගන්න පුළුවන් සූත්‍රය ලබා ගන්න පුළුවන් d වර dx කියන්නේ. මෙයාව x විශේෂයෙන් අවකලනය කරලා d වර dx හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ අදාළ ලක්ෂ්‍ය ආදේශ කරලා ඒ ලක්ෂයට අදාළ අනුක්‍රමණය හොයන්න ඕනේ. ඒ ලක්ෂයට අදාළ අඳින ස්පර්ශක අනුක්‍රමණය හොයන්න ඕනේ. ඊට පස්සේ මේ ස්පර්ශකය ඒ අදාළ ස්පර්ශක රේඛාවේ සමීකරණය හොයාගන්න. මේ ස්පර්ශක රේඛාව නැවත වක්‍රය හමු වෙනවා නම් ඒ වක්‍රයේ y ඛණ්ඩාංක සහ මේ අදාළ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ y ඛණ්ඩාංකය
සමාන වෙන්න ඕන. එතකොට මේ ප්‍රස්ථාර දෙක එකිනෙක සමානව කරලා අපිට ඊට අදාළ x අගයන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අදාළ x අගයන් ඒ x අගයට අදාළව y අගය හොයාගන්න පුළුවන්. නැවත හමු වෙන නැවතත් මේ q වක්‍රයේදී q හිදී නැවත වක්‍රය හමු වෙයි කියලා තියෙනවා. නම් q කණ්ඩාංකයේ විදිහට හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු මේක කරන විදිහ. එහෙනම් අපි ගමු මේ විදිහට අපිට දීලා තියෙන වක්‍රය y සමාන 1 ධන x වර්ගය සමානයි 2යි. එහෙනම් අපිට පුළුවන් මෙතනදී මෙයාව අවකලනය කරන්න y වතාවක්. මෙතනදී සිත දෙක ගුණිතයක් වශයෙන් y වතාවක් 2යි. 1 ධන x වර්ගය අවකලනය 2x වෙනවා. ඒකේ අවකලනය බිඳුව x වර්ගය අවකලනය 2x. ධන 1 ධන x වර්ග දෙවෙනි සිත වතාවක් y ගේ අවකලනය d/dx සමානයි බිඳුවයි. හරි. එහෙනම් මෙතනදී d/dx සමානයි මෙන්න මෙයා එහා පැත්තට ගෙනිච්චාම ඍණ 2xy යට 1 ධන x වර්ගය. එහෙනම් මේ ඕනෑම ලක්ෂයක වක්‍රය අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් මෙන්න මේ d/dx තුලින්. හරි. කණ්ඩාංකය දන්නවනම්. හරි. දැන් අපිට අවශ්‍ය මෙතනදී p සමානයි 3 5න් එකේදී මේ p කියන මේ ලක්ෂය 3 5න් එක කණ්ඩාංකය වක්‍රයට ඒ අදාළ ලක්ෂයේ වගේ වක්‍රයට ඇඳ ස්පර්ශක අනුක්‍රමණය වෙන්න ඕනේ. එහෙනම් මේ අදාළ ලක්ෂය ආදේශ කරන්න මෙයාගේ. එහෙනම් 3 5න් එක ලක්ෂයේදී අනුක්‍රමණය බලමු. එහෙනම් මෙයාව ආදේශ කරපුවාම මෙතනදී x වෙනුවට ඍණ 2 ගුණ කිරීම x වෙනුවට 3යි මෙතන y වෙනුවට 5න් එකයි යට 1 ධන x කියන්නේ 3 වර්ගය සමානයි. එහෙනම් මෙතන සුළු වුණාම ඍණ 2 වරක් 3 ඍණ 6යි ඍණ 6 බෙදීම 5යි. මෙතන 1යි මෙතන 3 වර්ගයේ 9යි 10යි උඩයටම එතකොට 10න් එකෙන් ගුණ වෙනවා මෙයා පහකට බහිනවනේ. ඍණ 6යට 5 ගුණ කිරීම 10න් එක වෙදී එහෙනම් කැපිලා ගියපුවාම මෙතන ඍණ 3යට පස්සට 25ක් කියලා එනවා. හරි. ඍණ 3යට 25ක් කියලා එනවා අපිට මෙතනදී අනුක්‍රමණය. දැන් මේ හොයාගත් ස්පර්ශකයේ අනුක්‍රමණය මෙන්න මේ ලක්ෂයේදී. එහෙනම් ස්පර්ශකයේ සමීකරණයත් අපි හොයාගමු. ලක්ෂය දන්නවා ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා නම් සමීකරණය ලියන්න පුළුවන් අපිට. අපිට ලියන්න පුළුවන් මේ විදිහට මේ ඇඳි වක්‍රයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය අපි කණ්ඩාංක ජ්‍යාමිතියට අනුව අපි දන්නවා ඒවා y ඍණ ඒ අදාළ y කණ්ඩාංකයේ සමානයි අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය වතාවක් x ඍණ ඒ අදාළ කණ්ඩාංකයේ x අගය. හරි. දැන් මේක සුළු කරපුවාම 25න් ඔක්කොම ගුණ කරපුවාම 25යි y ඍණ 5 සමානයි ඍණ 3යි x ඍණ 3යි. එහෙනම් 25යි y ඍණ 5 ඍණ 3යි x ධන 9යි 25යි y මේ ධන 3යි x ඍණ 5 පැත්තට ගෙනිච්චාම ධන 14ක් වෙනවා. අපිට y මෙතන ඕනම් තනි කරගන්නත් පුළුවන් y සමානයි 17 ඍණ 3x යට 25යි කියලා. මෙන්න මේ 3x මෙහාට ගෙනාව 25න් බෙදුවා. හරි. එහෙනම් වක්‍රයේ ස්පර්ශකයේ නැවත හමු වෙනවා නම් වක්‍රය සහ මේ ස්පර්ශකය එකිනෙක සමාන වෙන්න ඕනේ නේ. හරි එහෙනම් වක්‍රය කියන්නේ 2 යට 1 ධන x වර්ග කියලා අපි එතන ලබා ගත්තා. එතන පැහැදිලි ඇති. මෙන්න මෙතන අපි ගත්තා මේ y සමානයි 2 යට 1 ධන x වර්ග කියලා. y තනි කරගෙන 2 යට 1 ධන x වර්ග සමානයි y කියන්නේ මේ වක්‍රයේ සමීකරණය. හරි. එතකොට මෙතනදී වක්‍රයේ සමීකරණය ලබා ගත්තා. ඒ වගේ මෙයා ඇවිල්ලා ස්පර්ශකයේ සමීකරණය. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕන නැවත හමු වෙනවා. හරි. මේ දෙන්න සමාන කරපුවම 2 යට 1 ධන x වර්ග සමානයි 14 ඍණ 3x යට 25. අරස් කුන්තිය දාමු. මෙතන 50යි. මෙතන සුළු වුණාම 14 ඍණ 3x මේ x වර්ගයෙන් ගුණාම 14x වර්ග ඍණ 3x ගණයක් වෙනවා. දැන් මේගොල්ලෝ ඔක්කොම එක පැත්තකට ගෙනිච්චාම සමාන කරපුවාම බිඳුවට සමාන වෙනවා. මෙයා ඕනනම් අපි fx කියලා සලකමු. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේකේ මූල මගින් ඡේදන ලක්ෂ්‍යවල x කණ්ඩාංක ලැබෙනවා. එහෙනම් මෙතනදී p කියන කණ්ඩාංකය 3ේදී p කියන මේ කණ්ඩාංකයට අදාළ 3ේදී ස්පර්ශ වන නිසා x ඍණ 3 මෙන්න මෙයාගේ සාධකයක් වෙන්න ඕනේ. නේ x ඍණ 3 මෙයාගේ සාධකයක් මොකද මේකෙන් එන්නේ මේකේ මූල වලින් එන්නේ මේ වක්‍රය සහ ස්පර්ශක රේඛාව නැවත ස්පර්ශ වන තැන්. එතකොට එක තැනක් අපි දන්නවා. එක තැනකදී කියන්නේ p කියන ලක්ෂ්‍ය 3ේදී ස්පර්ශ වෙනවනේ. යාට ස්පර්ශ කියන්නේ. එහෙනම් x ඍණ 3 මෙන්න මෙයාගේ සාධකයක් වෙන්න ඕනේ. ආය නැවත හමු වෙනවා නම් ඒ නැවත හමු වෙන තැන අපි හොයාගන්න ඕනේ. එහෙනම් මෙයා සාධකයක් වෙන නිසා මෙයාගේ අපිට පුළුවන් මෙතනදී කැමති විදිහකට යොදා ගන්න පුළුවන්. මේක පහසුයි. මේ සංශ්ලේෂණ බෙදීම යොදාගෙන අපිට මේකෙන් හරි පහසුවෙන් බෙදා ගන්න පුළුවන් සාධක කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම්
අපිට එකපාර කඩා ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම ගත්තත් ගැටලුවක් නැහැ. කොහොම හරි මේකේ සාධක කඩා ගන්න ඕනේ. හරි. දැන් මෙතනදී සංශ්ලේෂණ බෙදීම පොඩ්ඩක් කියන්නම්. මෙතන හරි පහසුවෙන් අපිට බෙදා ගන්න පුළුවන්. මෙන්න මෙයාලගේ ඒකජ සිත වලින් බෙදද්දී මෙතනදී මෙන්න මේ ගණජ ප්‍රකාශනයේ සාධක සංගුණක ටික ලියා ගන්න පිළිවෙලට. x ගානේ x වර්ග x නියත. හරි. ඊට පස්සේ මෙතනදී මේ විදිහට ඉරක් ගහගෙන මෙතනදී බෙදන්න තියෙන එකාගෙන්ද x ඍණ 3. හරි x ඍණ 3ෙන් බෙදනවා නම් මෙයාව ශුන්‍ය වන අගේ මෙතන ලියා ගන්න. x ඍණ 3 ශුන්‍ය වෙන්නේ x 3 දැම්මොත් නේ ආයාව මෙතන ලියා ගන්න. මෙන්න මේ x ගානේ මුලම තියෙන කෙනා පහලට ගන්න. මෙතන ගුණ කරන්න 3 3 9 යාව මෙතනින් ලියා ගන්න. එතන මෙතනදී එකතු වුණාම ඍණ 5යි ආයි ගුණ කරන් ඍණ 15යි. එතකොට 15ට එකතු කරන් ඍණ 12යි. ආයි ගුණ කරන් ඍණ 36යි 3. එතකොට එකතු කරාම බිඳුවයි. හරි. එහෙනම් මෙතනදී මේ හරහාට තමයි ලියන්නේ. මෙතන x වර්ගේ ගත්තාම මෙතනදී අපිට එනවා 3x වර්ග ඒ වගේම ඍණ 5x ඒ වගේම ඍණ 12ක් කියලා. අන්න එතකොට ඒක මෙතන ලියලා තියෙනවා මේ පැහැදිලි ඇති. මේ දෙන්න ගුණ වුණාම නැවත මෙන්න මෙයාව හැදෙනවා මේ fx කියලා අපි ලියාගත්ත මෙයාව හැදෙනවා. හරි. එහෙනම් දැන් එතකොට ලේසි මෙතන බිඳුවක් යවදින් තියෙන ශේෂයක් නොමැති නිසා. දැන් මෙතනදී එහෙනම් x ඍණ 3යි මෙන්න මෙයාගේ සාධක කරන්න පුළුවන් x ඍණ 3යි 3x ධන 4යි කියලා. එහෙනම් මේ දෙන්න එකම නිසා x ඍණ 3 වර්ගය 3x ධන 4යි. එහෙනම් මෙතනදී අපිට පැහැදිලි වෙන x සමානයි 3 දෙවතාවක් වෙනවා. හා x සමානයි ඍණ 4යට 3ක් කියලා ලැබිලා තියෙනවා. එහෙනම් p හිදී ඇඳි ස්පර්ශකය නැවත හමු වෙන ලක්ෂය q බැවින් q වෙන්න ඕනේ මේ ඍණ 4 බෙදීම 3 කියන x කණ්ඩාංකයේදී තමයි නැවත q කියන තැන වෙන්න ඕනේ. මොකද 3 වෙන්න බෑ. 3 එක තැනක් ඇවිදින් තියෙන නිසා. හරි. එහෙනම් ඊට අදාළ y යගේ අපිට හොයාගන්න පුළුවන් අපි ස්පර්ශකයේ y ට හෝ එහෙම නැත්නම් වක්‍රේ y ට මේ අදාළගේ ආදේශ කළ අපි සුළු කරලා මෙන්න මේ y කණ්ඩාංකය ලබා ගන්න පුළුවන්. දැන් මෙතනදී 14 ඍණ 3 ගුණ කිරීම ඍණ 4යට 3 ආදේශ කරමු x වෙනුවට එයාට 25ක් කියලා අපිට පුළුවන්. මෙතනදී අපි ලබා ගත්තා මේ බලන්න ස්පර්ශකේ සමීකරණය මේ විදිහට. ඒ නිසා යාව අපිට පුළුවන් එතන ආදේශ කරලා සුළු කරලා මේ විදිහට 18යට 25ක් කියලා ගන්න. හරි. නම් මෙතනදී 18යට 25ක් කියලා එනවා y ඍණ 4 බෙදීම 3 ලක්ෂයේදී. හරි. එහෙනම් ඔන්න අපිට නැවත මේ ස්පර්ශකය p හිදි p ට ඇඳපු ස්පර්ශකය නැවත මේ වක්‍රය හමු වෙන q කණ්ඩාංකය එහෙම නැත්නම් q ලක්ෂය ඍණ 4 බෙදීම 3යි 18ට 25ක් කියලා ලැබෙනවා. හරි. ඉතින් ওই විදිහට තමයි එතකොට මේ අවුරුද්දේ ගාන අවසාන වෙන්නේ.